समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, ජීවිතේට ධර්මයේ මුණ ගැහිම කියලා කියන්නේ අහඹු සිද්ධියක් නෙමෙයි. ඒක සංසාරික වශයෙන් දියුණු කරපු ගුණධර්මවල ප්‍රතිලාභයක්. සාංශාරිකව හොඳට ධර්මයේ අහලා ධර්මයේ දියුණු කරලා ඊට පස්සේ ඒ ධර්මයේ හොඳට මානසිකාරය කරලා ඒ ධර්මයට අනුව පුහුණු කරපු කෙනෙකුට තමයි ඒ ධර්මයේ නැවත නැවත මුණ ගැහෙන්නේ. මොකද අපි නිතරම කියන දෙයක් තමයි අපිට මේ තියෙන්නේ පුරාණ හේතුඵලවල ගැලපීමක් කියලා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව අහඹු සිද්ධියක් විදියට අපි සලකන්න හොඳ නෑ. අපිට පුළුවන් විදියට මේ ධර්මයේ දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට දියුණු කරන්න පුළුවන් කියන එක. එතකොට ඒ දියුණු කරන්න පුළුවන් කියන අදහස අපි ඇති කරගන්න ඕන. ඒ අදහස නැත්තම් මේ ධර්මය ඉස්සරහට දියුණු කරගෙන යන්න බෑ. මේ ධර්මයේ මේ ජීවිතේදී අපිට දියුණු කරගන්න පුළුවන් කියන බලවත් කැමැත්ත හිතට හදා ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ ඡන්දය කියලානේ. ඒකට කියන්නේ ඡන්ද 이르දිපාදය කියලා. එතකොට ඒ 이르දිපාද ධර්මයේ තමයි නිවන කරා පමුණුවන්නේ. 이르දිපාද කියන්නේත් ඒකනේ. 이르දියට උදව් වෙන පදනම. මොන 이르දියටද? අභිඥා 이르දියට, පරිඥා 이르දියට, පහාන 이르දියට, භාවනා 이르දියට. එතකොට භාවනා 이르දිය කියන්නේ මොකද්ද? නිකන් අහසින් යනවා වගේ එකක්ද? නෑ. භාවනා 이르දිය කියලා කියන්නේ සමත විපස්සනා වශයෙන් වඩන එක තමයි භාවනා 이르දිය කියන්නේ. දැන් මේ 이르දිය කියන වචනේ පාවිච්චි වෙනකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ 이르දිය කියන්නේ උඩින් යන එකට කියලා. එක්කෝ පරචිත්ත විඥානන ඥානෙ වගේ තවත් කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් කුසලතාවය. දිබ්බ චක්කු ඥානෙ දිව්‍යමය ඇසක් උපදවා ඒවා ඒකත් 이르දිය තමයි. නමුත් එ르දී කියන්නේ ඒ ටිකට නෙමෙයි. එ르දී කියන්නේ වෙන කතාවක් තියෙනවා. ඉද්ධිපාද කියන්නේ ඒකයි. ඉද්ධිපාද කියන්නේ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඒවා. මේවා එ르දිපාද වෙන්නේ. පාදේ කියන්නේ එ르දී කරා යන්න එ르දී කරා පුද්ගලයව හසුරුවනවා කියන අදහසනේ. එතකොට එ르දී කරා ගමනාන්තය දක්වා ගෙනියනවා කියන එකනේ. එ르දිපාද. එතකොට එතන එ르දිය කියලා කියන්නේ භාවනා එ르දිය පිණිස. ඒ කියන්නේ සමත විපස්සනා වශයෙන් හිත වැඩිම පිණිස තමයි අපි ඒකයි කියන්නේ අර මේ වෙලාවේ කැමැත්තක් හදාගන්න මට මේ ජීවිතයේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. මට මේ ජීවිතයේ මේ ධර්මයේ දියුණු එන්නේ පුළුවන් කියන කැමැත්තට කියන්නේ ඡන්ද එ르දිපාදේ කියලා. ඡන්ද එ르දිපාදේ. එතකොට තමයි මොකද්ද එහෙනම් පුළුවන් නම් මොකද්ද කරන්න ඕන? අන්න එ르දිය උපදවනවා. මොකද්ද? භාවනා එ르දිය. සමත විපස්සනා වශයෙන් හිත වඩනවා. එතකොට සාක්ෂාත් කරගත යුතු දේ සාක්ෂාත් කරනවා. මොකද්ද? විද්‍යා විමුක්තිය. අන්න විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න තමයි අර එ르දිය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දුරු කළ යුතු දේ දුරු කිරීම පිණිසත් මොකද්ද දුරු කරන්න තියෙන්නේ? දුරු කරන්න ඕන මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. අන්න ඒක දුරු කරගන්න තමයි අර 이르දිය පාවිච්චි කරන්නේ. සමත විපස්සනා වඩන්න තමයි 이르දිය පාවිච්චි කරන්නේ. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න තමයි අපි මේ 이르දිය පාවිච්චි කරන්නේ. ඒ නිසා අපිට පළවෙනියෙන් හදා ගන්න ඕන දේ තමයි මේ ධර්මීය මේ ජීවිතයේ තුලදී අපිට දියුණු කරන්න පුළුවන් කියන බලවත් කැමැත්තක් අපේ හිත තුල හදා ගන්න ඕනේ. ඒ බලවත් කැමැත්ත තිබ්බොත් තමයි යාට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ.
නැත්නම් අවබෝධය කරා යන්න බෑ. අවබෝධය කරා යන්න බෑ. එහෙනම් අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. ඒ දක්ෂ ශ්‍රාවක භාවයට මූලික ලක්ෂණ දැන් මේ පින්නතුන් තුල පහළ වෙලා තියෙනවා. ඒ තමයි අදත් මේ ධර්මයේ ඔබේ කනට වැටෙන එක. ඒ කුසලතාවේ මතුවලා තියෙනවා. ඒක මේ ජීවිතය තුළ ප්‍රයෝජන හදාගන්න පුළුවන්. අවබෝධයට කාල නිර්ණයකුත් නැහෙනි. අනේ අපි වයසයි දැන් අපිට මතකත් නැහැ හඳුරන්නේ ඕවා. මතක තියාගන්නත් බෑ මේ ස්නායු ප්‍රශ්නිය මේවා නිසා අපිට ඕවා එච්චර ඔලුවට යන්නෙත් නැහැ. එහෙම කියලා බෑ. එහෙම කියලා අතාරින්නත් එපා. මොකද අවබෝධය කියන එක Tamanගේ ප්‍රඥාවට ගෝචර වෙන එකක් මිස කැහැට ගෝචර වෙන එකක් නෙමෙයි. ඇස්පේන එක අඩු වුණා කියලා ලොකු ගැටලුවක් කරගන්න එපා. කන් ඇහෙන එක අඩු වුණා කියලා ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අවබෝධයේ කනට අහුවෙන්නේ නැහැ. අවබෝධය අහුවෙන්නේ කොහෙටද? ප්‍රඥාවටයි. ප්‍රඥාවටයි. ප්‍රඥාව මොට වෙලා නැත්තම් අවුරුදු 80ක් විතර ගියත් කමක් නැහැ. දැන් අර බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා එක්කෙනෙක් අර ඒගොල්ලෝ මුගාක් වයසයි. දැන් එක සූත්‍රයක් තියෙනවා බ්‍රහ්මායු සූත්‍රය ගත්තා. බ්‍රහ්මායු කෙනා අවුරුදු 124 වයසක මිනිස්සෙක්. එයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කිට්ටු වෙලා තමයි බලන්නේ මහා පුරුෂ ලක්ෂණ තියනවද කියලා. හොඳට ලං වෙලා බුදුරජාණන් වහන්සේ මිතිලා කියන නගරයට ආවහම බුදුරජාණන් වහන්සේ එයා හොඳ ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණෙක් අවුරුදු 120ක් විතර වයසක කෙනෙක්. එයාට අර උත්තර කියලා එයාගේ ගෝලයෙක් ඇවිල්ලා කියනවනේ කාන්ත වශයෙන් එයා ඒ බුදු කෙනෙක්මයි සම්මා සම්බුද්ධමයි උන්වහන්සේ මෙන්න මෙහෙම ඒවා උන්වහන්සේ තුල තියෙනවා කිව්වම මෙයා හිමීට මිතිලා නගරයේ බුදුරජාණන්සේ වැඩියාම අල්ලගෙන යන්නේ දෙන්නේ දෙපැත්තෙන්. අල්ලගෙන බොහොම ලං වෙලා බලනවා. මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. ඒතකොට බලලා යා තේරුම් ගන්නවා ඇත්තටම බුදු කෙනෙක්මයි. ඉතින් ඒ අවබෝධය කරා යන්නේ අවුරුදු 120 දී. එයාට හරියට රැස් පෙනිලත් නැහැ. හැබැයි ප්‍රඥාව මැරිලා තිබ්බේ නැහැ. ඒ නිසා ඇස් පේන එක අඩු වුණාය, කන් ඇහෙන එක අඩු වුණාය කියලා බොහොම ලොකු කනස්සල්ලක් හදාගන්න එපා. ඒකත් අනිත්‍යතාවය දකින්නටම උදව් කරගන්න. ඒ නිසා එහෙම දක්ෂ ශ්‍රාවකයෙකුට මේ ජීවිතය තුළ අවබෝධය කරා යන්න පුළුවන්. ඒතර අවබෝධය කරා යන කෙනෙකුට අවබෝධයට අදාළ විදියට ධර්මය ඇහුණට පස්සේ ඒ අනුව Tamanගේ ජීවිතේ මානසිකාරය කරමින් පිළිවෙත් පුරා ගන්නටයි තියෙන්නේ. පිළිවෙත් පුරා ගන්නකොට Tamanගේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ විශාල වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අභ්‍යන්තර චිත්තසංතානය තුළ වෙනසක් ඇති වෙනකොට ඒ වෙනසේ ප්‍රතිඵලයක් විදියට තමයි අමා නිවනට ඒ ශ්‍රාවකයාගේ හිත පත් වෙන්නේ. ඒක පත් කරගන්න උත්සාහ කරන්න ඕන. අපි ඒකට උනන්දු වෙන්න ඕන වැඩපිළිවෙලක් හදාගන්න. ඉතින් ඒකට ආමිෂේ ගොඩාක් උදව් වෙන්නේ නැහැ. මෙච්චර කාල අපි කර හිටිය ආමිෂේනේ. ඒක ගොඩාක් උදව් වෙන්නේ නැහැ. ආමිෂේ කියන්නේ ඉතින් අපි කරන දාන පෙන් පූජා කරන ඒවා. ඕවා ඉතින් හොඳයි තමයි. ඒවා ලොකු උදව්වක් තියනවා කියලා හිතන්න එපා. ධර්මයේ තමයි අපේ දායාදේ කරගත යුත්තේ. ආමිෂයට දැන් මෙච්චර කාල දායාද වෙලා බැලුවානේ. ඒවට ඔබට මොකක්වත් නිවීමක් හම්බුනේත් නැහනේ. දැන් ඔබ කරපු ආමිෂයේ හැටියට දැන් සමහරට ඔබ කරපු ලොකු පින්කම් ඇති. කරිණ පින්කම් ලොකු සාංගික දාන මේවා ගොඩාක් ඒවා ඇති. නමුත් ඒවායින් සම්පූර්ණ නිවීම සම්බන්ධ මොකක්ද නිවීම කියන්නේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීම සම්බන්ධ ගැඹුරු කතාවකට අපිට එකතු වෙන්න බැරි වුණානේ. එවනම් අපිට තේරෙනවා මේ ආමිෂය කියන්නේ නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාවේ ඊටාම ස්වල්ප කොටසක් පිසක් ප්‍රමුඛ කොටස නෙමෙයි. ප්‍රමුඛ කොටස ඒක නම් මේ වෙනකොටත් ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එහෙම එකක් හම්බුන්නේ නැහනේ. දැන් මිනිසුන්ට ලොකු උනන්දුවක් ඇති වුණේ කටින පිංකම් කරන්නේ. ඕවා තමයි ලොකු වලට තිබ්බේ. නමුත් කටින පිංකම් කරලා කවුරුවත් රාගය ක්ෂය කරා කියලා අපි අහලා නැහනේ. ද්වේෂය ක්ෂය කරා, මෝහය ඒවා ඉතින් මෙහි හදාගත්ත ඒවානේ. ඒවා අඩු වුණාට කමන්නේ. හරි. කටින පිංකමින් රාග ද්වේෂ මෝහ ක්ෂය කරගන්න පුළුවන් නම් ඒක කොච්චර අසාධාරණයිද? හේතුවයි කටින කරන්න බැරි මිනිස්සු කොච්චර ඉන්න පුළුවන්ද? එතකොට ප්‍රඥා ගෝචර මිනිස්සෙකුට කටින පිංකමක් කරගන්න ආර්ථික හයියක් නැති මිනිස්සු ඉන්න බැරිද? පුළුවන්. එතකොට යා අනාතයිනේ. එතකොට බුදුදහම කොච්චර අසාධාරණයිද? ඔකට අර වේලාම සූත්‍රයේ තියෙන්නේ. මහණෙනි හතර දිගින් වඩින සංඝයාට දානි දෙනවට වඩා වටිනවාය පටන් ගන්න එහෙමනේ. එක භික්ෂුවකට දානි හැන්දක් පූජා කරන එක වටිනවා. ඊටත් වඩා වටිනවා මහණෙනි ඒ දානි ටික පූජා කරනවට වඩා වටිනවා සෝතාපන්න වෙච්ච උත්තමයෙකුට දානි ටිකක් දෙන එක.
සෝවාන් වෙච්ච බඳු උත්තමයෝ 100 නමකට දන් දෙනවට වඩා වටිනවා සකදාගාමි වෙච්ච කෙනෙකුට දානි ටිකක් පූජා කරන එක. සකදාගාමි වෙච්ච කෙනෙකුට ඒ බඳු 100 නමකට දන් දෙනවට වඩා වටිනවා අනාගාමි උත්තමයෙකුට දානි හැන්දක් පුදන එක. අනාගාමි 100 නමකට දන් දෙනවට වඩා වටිනවා ඒක රහතන් වහන්සේ නමකට දානි ටිකක් දෙන එක. රහතන් වහන්සේලා 100 නමකට දන් දෙනවට වඩා වටිනවා ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දාන ටිකක් දෙන එක. එතකොට දැන් බලන්න ආමිසයේම විකාශනයක් නේද පෙන්වන්නේ. එතකොට දැන් අපිට හිතෙන්නේ මේ වගේ ආමිසයේම දෙන්න ඕන කියලා. බලන්න අන්තිම වෙනකොට බුදුරජාණන්ස් කියන කතාව. මහණෙනි, එබඳු 100 නමකට පසේ බුදුරු 100ක් නමකට දන් දෙනවට වඩා වටිනවා ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානි ටිකක් දෙන එක. ඊටත් වඩා මහණෙනි වටිනවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන එක. ඊටත් වඩා වටිනවා මහණෙනි හතර දිගින් වඩින මහා සංඝ රත්නයේට කුටියක් කරලා පූජා කරන එක. ඒතර ඔය ටික ඔක්කොටම සල්ලි ඕනද නැද්ද? ආර්ථික හයියක් වුවමනයිද නැද්ද? වුවමනයි. ඊට පස්සේ කියනවා මහණෙනි හතර දිගින් වඩින මහා සංඝයාට කුටියක් කරන එකටත් වඩා වටිනවා පින්වත් මහණෙනි එක මොහොතක් මෛත්‍රී සංඥා වඩන එක. එක මොහොතක් මෛත්‍රී සංඥා වඩන එක. ඊටත් වඩා මහණෙනි වටනවා මෛත්‍රී සංඥාව වඩනකොට ඒක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඊටත් වඩා වටිනවා අසුරු සෙනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව වඩන එක. අනිත්‍ය එතකොට මේ කියන්නේ එක්තර මෙන්න මෙහෙම එකක් මේ කිව්වේ. සම්මාදිට්ඨිය ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ මතුවෙන ඒ සම්මාදිට්ඨියේම අවදියක් විදිහට දසවස්තුක සම්මාදිට්ඨිය දන් දීමේ විපාක සිල්නේ ඕවා පිළිගන්න කෙනෙකුනේ ඕපමාතිකව සත්තු ඉන්නවා. ඉතින් ඕවා පිළිගන්නේ නැත්නම් දානෙ දෙන්න බෑනේ. ඕන සම්මාදිට්ඨියේ මූලික පදනම හදා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා, ධර්මී විශ්වාස කරනවා, සංඝයා ওই කතාව විශ්වාස කරගන්නවා. ඒ විශ්වාසයත් එක්ක යාට ඉතින් අර සාමාන්‍ය සුපුරුදු ආමිසයත් එක්ක ගනුදෙනුව හැදෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයා තුළ මතුවෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඒක තරම් ලෝකේ වටිනාකමක් නැහැ අර දසවස්තුක සම්මාදිට්ඨිය. ඒකනේ කියන්නේ ඊට පස්සේ දැන් ඒකම තමයි අතට මෙතන කියන්නේ. දැන් සමහරට දුන් දේ විපාක නැත, දානි දීලා වැඩක් නැත කියන තැන තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒකෙන් අයින් වෙලා ඉස්සලා සම්මාදිට්ඨියට එන්න ඕන, දම්පැම් පුදන්න ඕන. ඒකෙන් පස්සේ යා ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ඕන. ඒකයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක හිත වඩන්න ඕන. දැන් මෛත්‍රී සංඥාව දියුණු කරන එක ඒකට වඩා වටිනවා අනිත්‍ය සංඥාව වඩන එක. හේතුව මොකද දන්නවද? මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා එකක් තියෙනවා. අහලා තියෙනවද? හිතින් ධර්මයේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය පරිචිතාය සුසමා ඔහොම කියන්නේ. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා එකක් තියෙනවා. විමුක්තිය. ඒතර මෛත්‍රී චිත්ත විමුක්තිය තුල මෛත්‍රිය වඩාගෙන යනකොට එයාගේ හිත තුල පින්වත්නි ව්‍යාපාදයේ මත හිත පිහිටන්නේ නැහැ. ව්‍යාපාදයේ මත පිහිටන්නේ ඒකෙන් නප්පසීදති සම්තිට්ඨති විමුක්ඛති. ඒකෙන් මිදෙනවා හිත. හිත මිදුණට පස්සේ මෛත්‍රියේ සම්බන්ධ සියුම් දැනීමක් විතරක් හිත තුල ඉතුරු වෙලා ඊටු සියලු සංස්කාර නිරුද්ධ වෙලා යනවා. මෛත්‍රිය වඩාන යනකොට. මෛත්‍රියට සම්බන්ධ සියුම් දැනීමක් විතරක් ඉතුරු වෙලා අනික් සියලුම සංකාර ඒ හිතෙන් නිදහස් වෙනවා. එතකොට මේ සියලුම සංස්කාරයන් හිතෙන් නිදහස් වුණාට පස්සේ ඒකට අපි කියනවා මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. නමුත් ඒක ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. ඒක දියුණු කරන කෙනෙක් උපරිම පින්වත්නි යන්න පුළුවන් ඕනම් බ්‍රහ්ම ලෝකයට යන්නත් පුළුවන්. මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන කෙනෙක්. නමුත් ඒක නරකයිද නෑ? ඒක හොඳයි. ඒක අර දානිට වඩා හොඳයි. ඒකනේ දානි ගැන කියන ඇවිල්ලා කියන්නේ ඊට වඩා මානින් වටිනවා ඇසිපිය ගන්න මොහොතක් මෛත්‍රී චිත්ත විමුක්තිය මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරන එක ඊට වඩා වටිනවා කියලා කිව්වේ ඒක. ඒක හොඳයි. ඒතකොට ඒකේ උදව්ව අරගෙන ඉස්සල්ලාම අර දානපැන් පූජා කිරීමෙනුත් උදව්ව ගන්නවා. මොකද එතකොට සද්ධාවේම දියුණු වෙලා ඉතින් අර මේ ඒ වගේම යම් කිසි පුණ්‍ය සංස්කාරයකුත් ඕනනේ. දැන් මේ ඊටාම සැපසේ ධර්මයක් දියුණු කරන යන්න පිනේ උපකාරයක් ඕනනේ. එදා වේල කණ්ඩ නැතුව කොහොමද ධර්මයක් දියුණු කරන්නේ? ඒක හරි අමාරු වැඩන්නේ. ඒකට පිනේ උපකාරයත් අපි මූලික වශයෙන් හදා ගන්නවා. ඒත් එක්කම ඊළඟට එයා හිත වඩනකොට එයාගේ හිත තුල පින්වත්නි කාමයන්කින් වෙන් වෙච්ච තැනකට හිතපත් වෙනවා. කාමයන් මොකද මෛත්‍රී චිත්ත විමුක්තියටපත් වුණාට පස්සේ මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීම විතරයි තියෙන්නේ.
අකුසල ධර්මයන්ගෙනුත් හිත මිදිලා. කාමයන්ගෙනුත් හිත මිදිලා. එතකොට එහෙනම් මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරගෙන යනකොට අපි හිතමුකෝ දැන් මෙතන ධානයක් උපන්නා කියලා. පළවෙනි ධානයේ ස්වභාවය තමයි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවය. පළවෙනි ධානය කියන්නේ. එතකොට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙච්ච තැනක හිතපත් උනාට පස්සේ ඒ පත්වීම නරකයිද? ඒක ඊටාම හොඳ තත්ත්වයක්. ඒක හොඳ තත්ත්වයක්. එතකොට අර මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරගෙන යනකොට ඒක බුදුරජාණන් වහන්සේ වදාලා භාවිතා කරන්න කියලා. ඒකනේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියන්නේ මිදීම. එතකොට ඒ කියන්නේ මෛත්‍රිය තුලිනුත් හිත මිදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි ඒක ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. මෛත්‍රී චිත්ත මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියන එක ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය තුල හිත පවතින්නේ ඒ අනුව මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි. එතකොට මෛත්‍රී චිත්ත විමුක්තියට හිතපත් උනාට පස්සේ ඒ හිතපත් කරගත්ත කෙනා එතනින් නැවතින් නැතුව ඊට වඩා වටිනා එකක් බුදුහාමුදුරුවෝ පෙන්නවා. දැන් වේලාම සූත්‍රයේම කිව්වේ මොකද්ද? වේලාම සූත්‍රයේ කිව්වා මහණෙනි ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රී සිත වඩනවට වඩා වටිනවා අසුරුසනක් ගහන මොහොතක් මොකක් කරන එකද? අනිත්‍ය සංඥාව වඩන එක. අන්න. එතකොට මේ අනිත්‍ය සංඥාව වඩන ශ්‍රාවකයා තුල පවතිනවා මොකද්ද? පංචස්කන්ධයෙන් මිදීම. අන්න. එතෙන්ට පදනම හැදෙන්නේ අනිත්‍ය සංඥාව වඩන එක. ඒකයි මෛත්‍රී චිත්ත. එහෙනම් දැන් අපි කෙනෙක් කියන්න පුළුවන් දැන් මෛත්‍රී භාවනාව නරකයිද? නෑ, මෛත්‍රී භාවනාව තුලත් යම් මිදීමක් තියෙනවා. හැබැයි ඒ වගේම මෛත්‍රී භාවනාව තුලනුත් යම් නිවනට අදාළ විදියට උදව්ව හදාගන්න පුළුවන්. හැබැයි අනිත්‍ය සංඥාව හිත වැඩුන්නේ නැත්නම් එහෙම සම්පූර්ණයෙන් හිතෙන් මිදෙන්නේ නෑ. හිතෙන් මිදෙන්නේ නෑ. එතකොට සම්පූර්ණයෙන් හිතෙන් මිදෙන්න නම් යා අනිත්‍ය සංඥාව පුහුණු කරන්න ඕන. අනිත්‍ය වශයෙන් ලෝකේ බලන්න ඕන. එතකොට අනිත්‍ය සංඥාව පුහුණු කරනවා කියලා කියන්නේ මෙතන අනිත්‍ය සංඥාව පුහුණු කරනවා කියන්නේ පින්වත්නි මේ ස්කන්ධයන් සහ ආයතන ලෝකයේ අනිත්‍ය වශයෙන් බලනවා. එතකොට මේ අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ මේ කාලයක් ගියාම ඇස් පෙනෙන එක අඩු වෙනවා, සුද එනවා, ඒ නිසා අනිත්‍යයි. ඒ කතාව නෙමෙයි. ඒ තැනදී ලෝකයේ අනිත්‍ය වෙන විදිය දකිනවා. හැම වෙලාවකම මේ ලෝකයේම අනිත්‍ය වෙලා යන විදිය දකිනවා. ජරා මරණයන්ගේ අනිත්‍යතාවය දකිනවා. පටිච්ච සමුප්පන්නව හේතුඵල ධමින් සකස් වෙච්ච සියලුම දේවල් අනිත්‍ය වෙන ආකාරය දකිනවා. ඒක පටිච්ච සමුප්පන්නව දකිනවා. අන්න ඒකයි විශේෂත්වය. කොහොමද එහෙනම් මේ අනිත්‍ය සංඥාව වඩනවා කියන ශ්‍රාවකයා අනිත්‍ය සංඥාව දියුණු කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ ඔය දස සංඥාවලදී පවා පැහැදිලි කරනවා අනිත්‍ය සංඥාව වඩන කෙනා තුළ තමයි අනත්ත් සංඥා සංඨාති අනත්ත් සංඥාව තුළ පිහිටන්නේ කියනවා. අනිත්‍ය සංඥාව වඩන කෙනා තුළ. ඒකට පියවරෙන් පියවරට යා එනවා. කොහොමද? ඔන්න ඒකට පියවරෙන් පියවරට එන ශ්‍රාවකයාගේ වැඩපිළිවෙල තමයි ඇත්තටම ඔය වේලාම සූත්‍රයේදීත් කිව්වේ. මූලික වශයෙන් දන්පැන් පුදලා කුසලය තුල ශක්තිමත් වෙලා සද්ධාව ආදී ධර්ම දියුණු කරගන්නවා. ඒවා සෑහෙන්නේ නිවන් දකින්න. සද්ධාව නැතුවත් බෑ. සද්ධාවෙම දියුණු කරගෙන ඉස්සරහට එන්න ඕන. සද්ධාව දියුණු කරගෙන හොඳට දන්පැන් පුදලා මොකද ඒවා කරන්නේ නැත්තම් අර දසවස්තුක සම්මාදිට්ඨියට එන්න බෑනේ. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය මූලික වශයෙන් හදාගන්න නැතුව කාටවත් නිවන් දකින්න බෑ. ඕලාරික උපක්ලේශ තියාගෙන කවුරු හරි නිවන් දකින්නවා කියනවනම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක් පින්වත්නි. ඕලාරික උපක්ලේශවල එක නිවන් දකින්න බෑ. ඒ වගේම තමයි අභ්‍යන්තර හිත තුල ගැඹුරින් හිත පිහිටුවාගෙන ඒකට ඇලිලා ඉන්න කෙනෙකුට නිවන් දකින්නත් බෑ. ඒකයි සමහර දේශනාවල තියෙන්නේ මහණෙනි ඔබ බාහිරට හිත විසිරුවාගෙන ඉන්නත් එපා අජ්ජත්තං විඥානං විසන්ටිතං උච්චති. ඇතුළේ විඥානෙ පිහිටවගෙන ඉන්නත් එපා කියනවා. විඥාණයෙන් නිදහස් වෙනවා නම් බාහිරට විඥානෙ වික්ෂිප්ත කරගන්න එපා කියනවා. ඒතර බාහිරට විඥානෙ වික්ෂිප්ත වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇස අණුව, කන අණුව, නාසය මේ ආයතන 6 හරහා විඥානෙ පවත්වනවා කියන එක. ඒ ඇස පැත්තේ හෝ රූපේ පැත්තේ විඥානෙ පිහිටව ඒක කරන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා අජ්ජත්තං විඥානං විසන්ටිතං උච්චති. මහණෙනි ඇතුළේ විඥානෙ පිහිටව ගන්නත් එපා කියනවා. දැන් බලන්න එළියට විසිරුව ගන්නත් එපා කියනවා. ඇතුළේ මොකද්ද මේ කරන්න කියන්නේ? මේවා හරි ගැඹුරු කතා ඉතින්. අජ්ජත්තං විඥානං විසන්ටිතං උච්චති. බහිද්ධා විඥානං වික්කිත්තං. බාහිරට විඥානෙ වික්ෂිප්ත කරන්න එපා කියනවා. පළවෙනි පියවර. ඒතර බාහිරට විඥානෙ වික්ෂිප්ත කරන්නේ නැත්නම් ඇතුළේ තියාගන්න එපාය.
එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා අජ්ජත්තං විඥානං විසණ්ඩිතං උච්චති. ඇතුළේ විඥානෙ පිහිටව ගන්නත් එපා කියනවා. ඔන්න ඔය දෙකටම නොගිය කෙනෙක් තමයි නිවනට හිතපත් කරගන්න කියනවා. ඔය දෙකටම නොගිය කෙනෙක් තමයි නිවනට හිතපත් කරගන්න කියනවා. එතකොට බාහිරට විඥානෙ වික්ෂිප්ත කරගන්න නැහැ කියලා කියන්නේ සීලයෙන් උදව්ව ගන්නවා කියන එකයි. සීලයෙන් උදව්ව. ඇයි? ඇස සංවර වෙන්නේ සීලයක් තියෙන තැනකයි. කන සංවර වෙන්නේ සීලයක් තියෙන තැනකයි. නාසය සංවර මේ එහෙනම් මේ ආයතන ලෝකයේ තුල සංයමය ඇති වෙන්නේ සීලයක් තියෙන තැනකද සීලයක් නැති තැනකද? සීලයක් තියෙන තැනක. හරි. එහෙනම් හරි. සීලයෙන් උදව්ව ගත්තා. එතකොට විඥානය ඇතුලේ පිහිටනවා. මොකද්ද මේ ඇතුලේ පිහිටනවා කියන්නේ? ඇතුලේ පිහිටනවා කියන්නේ දැන් ඔන්නෝම ඇස කන නාසය දිවකය මනස ඔස්සේ විඥාණයට වික්ෂිප්ත වෙන්න නොදී ඇතුලේ විඥාණය පිහිටවගෙන ඉන්නවා කියන්නේ. එතකොට දැන් කල යුතු දෙයක් තියෙනවා. හිත වඩන්න ඕනනේ ධර්ම නිවන කරා යනවනේ. හිත වඩනකොට ඇතුලේ විඥාණය පිහිටනවා කියලා කියන්නේ හිත වඩාගෙන යනකොට ඒ වඩාගෙන යන හිත වඩාගෙන යන භාවනාවේ අත්දැකීම මත හිත පිහිටවගෙන ඉන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් අපි තුමු මෛත්‍රී භාවනාවම කරනවා කියලා. මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යනකොට එයාට පළවෙනි ධ්‍යානෙ උපදවගෙන ඉන්න පුළුවන්. ඒ පළවෙනි ධ්‍යානෙ උපදිනකොට පළවෙනි ධ්‍යානය තුල කාමයන්ගෙන් වෙන් වෙච්ච ගතියක් තියෙනවා. ඇසහරහානේ කාමයන් ඔස්සේ හිත දුවන්නේ. දැන් ඒව මොකක්වත් නැහැ. ඒ නිසා කාමයන්ගෙන් එක වෙන් වෙලා. අකුසලයන්ගෙනුත් වෙන් වෙලා. පළවෙනි ධ්‍යානය කියන්නේ අකුසලයන්ගෙන් වෙන් වෙච්ච තැන. එහෙනම් කාමයන්ගෙනුත් වෙන් වෙලා මේක හොඳට අහගන්න මේක ගැඹුරු කතාවක්. කාමයන්ගෙනුත් වෙන් වෙලා අකුසලයන්ගෙනුත් වෙන් වෙලා විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානය තුල හිත පිහිටවගෙන ඉන්නවා. අන්න ඔය පළවෙනි මොකද එතකොට ඒක රහ දැනින්න පටන් ගන්නවා. ඇයි? ඒක නිකන් ඇහෙන් රූප දැක්කා වගේ උත්තේජනයක් නෙමෙයි. පළවෙනි ධ්‍යානයේට හිත සමවැදුනට පස්සේ ඒක මහා පුදුමාකාර සැපයක්. එතකොට යාට හිතනවා මේක මොන තරම් සැප සහගතයිද කියලා පළවෙනි ධ්‍යානය තුල හිත පිහිටවගෙන ඉන්නවා. අන්න ඕකට තමයි කිව්වේ අජ්ජත්තං විඥානං විසණ්ඩිතං උච්චති. මහණෙනි ඇතුළේ විඥානෙ පිහිටවගෙන ඉන්නත් එපා. හරි. ඇතුළේ විඥානෙ පිහිටවගෙන මොකද්ද කරන්නේ? අන්න ඒ කරන්නේ එබඳු කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච හිතක හරි දැන් මේ දෙකම කරන්න එපයි නා. එළියට විඥානෙ වික්ෂිප්ත වෙන්න දෙන්නෙත් නැහැ. දැන් අපි මෙච්චර කාල ඒකනේ කර හිටියේ. ඒක කරන්නෙත් නැහැ. ඒකට අපිට උදව්වකුත් කරා බුදුදහම මොකද්ද? සීලයක් පෙන්නවා. මෙන්න මේ සීල්පද රකින්න කියලා කිව්වා. දැන් විසිරෙන්නේ නැහැ හිත. ඉන්ද්‍රිය සංවර සීලය එහෙම අදිෂ්ඨාන කරගෙන ඉදී හිත අබාහිරට වික්ෂිප්ත වෙන්නෙම නැහැ. දැන් එතකොට බුදුදහම ඊළඟට අපිට කිව්වනේ මේ හිත වඩන්න කියලා. දැන් මෛත්‍රී චිත්ත සමාධිය උනත් වඩන්න කියලා බුදුහාරෝ දේශනා කළානේ. ඒකනේ කිව්වේ මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතායි භාවිතා කරන්න, බහුලීකතායි බහුලීකృత කරන්න, යානිකතායි යානයක් වගේ දියුණු කරන්න, වත්තුකතායි අනුටිතායි පරිචිතායි සුසමාරද්දායි කිව්වනේ. ඒතර එහෙම මේ කියන්නේ එක පැත්තකින් ධ්‍යානයකින් උදව් ගන්න කියලා. ගැඹුරු කතාව ඒක තමයි හිත වඩන්න කියන එක. හිත පුහුණු කර. හැබැයි ඒකම පුහුණු කර හිටියොත් එයාට කවදාවත් නිවන හම්බෙන්නේ නැහැ. ඇයි? මෛත්‍රී භාවනාව දියුණු කළාට මෛත්‍රී චිත්ත විමුක්තියට විතරයි හිතපත් වෙන්නේ. මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීම විතරක් ඉතුරු වෙලා ඉතුරු සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒක ස්ථාවර තත්වයක් නෙමෙයි. ස්ථාවර තත්ත්වයක් නොවෙන්නේ ඇයි? ආයෙත් සුපුරුදු පරිදි මේ ලෝකයෙන් දැන් අපිට හැමදාම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් ඉන්න පුළුවන්. බෑනේ. ඇයි වෙනද වගේ ගනුදෙනු කරන්න වෙනවනේ ලෝකයේත් එක්ක මේ භාවනාවෙන් ඉන්න බෑනේ. එතකොට සුපුරුදු පරිදි අර සංස්කාර හිතට ගලනවද නැද්ද? එහෙනම් මෛත්‍රී චිත්ත විමුක්තිය තුල මානසිකාරයේ පවතින තාක්කල් විතරයි පින්වත්නි ඒ විමුක්තිය තියෙන්නේ. එහෙමනම් අන්න ඒකම සාරේ කියලා හිතාගෙන හිටියොත් ඒක නිකන් ඇතුළේ විඥානේ පිහිටවාගෙන හිටියා වගේ එකක්. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට වදාලා මොකක්ද? අපට වදාලා දැන් ඒකයි මෙතන අර වේලාම සූත්‍රේ උනත් මේ වේලාම සූත්‍රේ වගේ එකක් උඩින් නියම් බැලුවම පේනවා දානෙට වඩා බුදුහාමුදුරුවෝ මෛත්‍රී වඩන එක හොඳයි කිව්වා. ඊට වඩා නිත්‍ය සංඥා වඩන එක හොඳයි කිව්වා කියලා නිකන් අතාරින්න බෑ මේ වගේ එකක්. ඒකේ කිව්වේ ඉස්සලම ලෞකික සම්මාදිට්ඨිය හදාගන්න. ඒක තමයි දානි කතා ඔක්කොම. ඇයි ලෞකික සම්මාදිට්ඨියනේ දන් දීමේ විපාක පිළිගන්නවා, සිල් රැකීමේ විපාක පිළිගන්නවා, උපපාතිකව සත්තු පිළිගන්නවා, අත්ති සත්තා උපපාතික. මොකද උපපාතික සත්තු පිළිගත්තමනේ දන් දීදී අනුපින් අනුමෝදන් කරන්නේ මේ හිතෙන්නේ. ඔය දසවස්තුක සම්මාදිට්ඨිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දසවස්තුක සම්මාදිට්ඨියම අවදියක් විදියට යා හිත වඩනවා. එතන ඒ බැඩුවට මදි යා ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ඕනේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ඕන. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල විදර්ශනා සම්මාදිට්ඨිය උපදව
ගන්න ඕන. අන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස යා කළ යුතු දේ තමයි අනිත්‍ය සංඥාව දියුණු කරන එක. අනිත්‍ය සංඥාව දියුණු කරන එක. එතකොට මේ අනිත්‍ය සංඥාව ඇත්තටම පින්වත්නි අනිත්‍ය සංඥාව දියුණු කළොත් තමයි යා තුල අනත්ත් සංඥා සංඨාති අනත්ත් සංඥාව තුල හිත පිහිටන්නේ. අනත්ත් සංඥාව තුල හිත පිහිටියාට පස්සේ තමයි යා තුල චන්දරාගය දුරු වෙන්නේ. අන්න කොහොමයි නිවනට හිතපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මූලික වශයෙන් වදාලා පින්වත් මහණෙනි දැන් ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දේශනාව එක්තරා ස්වාමීන් වහන්සේ නමකට වදාලේ උන්වහන්සේට හිත වැඩෙන්නේ නැතිකොට බුදුරජාණන් වහන්සේ විකල්ප ක්‍රම පැහැදිලි කරද්දී මතක් කළේ මහණෙනි මේ කාරණා හතරක් ගැන සංවේදී වෙන්න කිව්වා. මොකක්ද? ඒ පුද්ගලයා තුල මේ තමන්ගේ අභ්‍යන්තරය තුල තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල මේ රාගයම බලවත් වෙලා එනවා නම් එතන අසුබේ වඩන්න කිව්වා. රාගයෙන් බලවත් වෙනවා අසුබේ වඩන්න කිව්වා. එතන අසුබේ වැඩමින් රාගේ කල්පනාකරණය කරගන්න කිව්වා. ඊට පස්සේ වදාලා ඒ වගේම පින්වත් මහණෙනි මේ නිතරම පටිඝානුසේම මෝර එනවා නම් අනුසේ හිතේ කොහොමද තියෙනවනේ. නමුත් පටිඝානුසේම බලවත් වෙවි එනවා නම් එතන මෛත්‍රී සමාධිය වඩන්න කිව්වා. මෛත්‍රී සමාධිය වඩන්න කිව්වා. ওই දෙකම දියුණු කළා කියලා ඒ දියුණුවෙන් හැබැයි මේ දක්ෂ ශ්‍රාවකයෙකුට මේ දෙකෙන්ම ඕන විදර්ශනා පැත්තට හරව ගන්නත් පුළුවන්. එහෙම බෑ කියලා අපි කියන්නෙත් නෑ. දැන් මෛත්‍රිය වඩ කෙනෙක් කියන්න පුළුවන් හරි මෛත්‍රිය වඩලම බැරිද නිවන් දකින්න? මෛත්‍රිය වඩලා නම් නිවන් දකින්න බෑ. හැබැයි මෛත්‍රී මනාව දියුණු කරන දක්ෂ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකුට පුළුවන් මෛත්‍රිය නිවන පැත්තට විදර්ශනා කරන මට්ටමට හරව ගන්න. අවශ්‍ය නම් පුළුවන්. කොහොමද හරව ගන්නෙ? හරව ගන්නවා නම් පුළුවන් මේ දැන් නිවනට හිතපත් කර ගන්නවා නම් අනිවාර්යෙන් ඔබ තුල මතුවෙන්න ඕන තත්වයක් තමයි මෙතන සත්වයේක් පුද්ගලයෙක් නෑ කියන එක තේරුම් ගන්න එක. ඒ තේරුම් ගැනීම තුළනේ අනාත්මය තුළ හිත පිහිටලා ඒකෙන් හිත නිදහස් වෙන්නේ නිස්සරණීටපත් වෙන්නේ. නිස්සරණී කියන්නේ ශූන්‍යතාවයට හිතපත් කරගන්නවා කියන එකනේ. ශූන්‍යතාවය කියන්නේ මේ හිස් කියන එක නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකයේ ශූන්‍යයි කියන්නේ හිස් කියන එකනේ. නමුත් දැන් බුදුදහම ශූන්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ දැන් සාමාන්‍යයෙන් ශූන්‍ය බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ තියෙනවා ශූන්‍යයි කියන වචනේ තියෙනවා. ඇයි ඔය තියෙන්නේ? අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩරෝ රෝගතෝ ඔහොම කියාගෙන කියන ශුන්‍යතෝ කියලා. ශූන්‍ය වශයෙන් දකින්න ඕන කියනවා. ශූන්‍ය වශයෙන් දකින්නවා කියන්නේ හිස් කියන එකද? නෑ. මෙතන ශූන්‍යයි කියන්නේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් නෑ. ඒ නිසා ශූන්‍යයි. ආත්මසාරයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි ගන්න ලෝකෙ මොකක්වත් නෑ. ඒ නිසා හිස්. නිකම්ම හිස් නෙමෙයි. ආත්මීය සාරයෙන් ගන්න මොකක්වත් ලෝකේ නැහැ. ඒ නිසා හිස්. එතකොට ආත්ම සාරයෙන් ගන්න නැති නිසා ඒ කියන්නේ මම ඇහෙන් දකින ලෝකයේ තුලත්, කනින් අහන ලෝකයේ තුලත්, නාසයට දැනෙන ලෝකයේ තුලත්, දිවට දැනෙන ලෝකයේ තුලත්, කයට දැනෙන ලෝකයේ තුලත්, මගේ හිතට හිතෙන ලෝකයේ තුලත් ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් ගන්න නැති නිසා හිස්. ශුන්‍යයි. ශුන්‍යතෝ කියන්නේ අන්න ඕකටයි. ශූන්‍යයි කියන්නේ ඔන්න ඕකට. ඔය ශූන්‍යතාවය අවබෝධ කරන්නේ නැතුව කාටවත් නිවනට එන්න බෑ. එහෙනම් අනාත්මේ වඩන්න ඕනද නැද්ද? අනාත්මේ වඩන්න ඕන. එතකොට දැන් මෙතන බලන්න වේලාම සූත්‍රයේ වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේ එච්චර දුරට පැහැදිලි කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ දන් දීමට වඩා මහණෙනි මේ දන් දීමට වඩා ඒ කියන්නේ මට පුද්ගලිකව දානි දෙනවටත් වඩා බුදුහාමුදුරුවෝ එහෙමත් දේශනා කරනවානේ. ඇයි එතන කියනවනේ බුද්ධ ප්‍රමුඛ බුදුරජාණන් වහන්සේට පුද්ගලිකව දානයක් දෙනවට වඩා සංඝයා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන එක වටිනවා කියනවා. ඊටත් වඩා වටිනවා කියනවා හතර දිගින් වඩින සංඝයාට කුටියක් කරන එක. ඊටත් වඩා තමයි වටිනවා කියනවා අනිත් මේ මෛත්‍රිය දිනු කරන එක. ලොකු වෙලාවකුත් නෙමෙයි. ලොකු වෙලාවකුත් නෙමෙයි. ඒ තරම් පුංචි වෙලාවක් පවා එක දිනු කරන එක අර ඔක්කොටම වඩා වටිනවා කිව්වා. ඒ වගේම තමයි උනාසී ළඟට කිව්වා අසුරු සැනක් ගහන මොහොතක්. අසුරු සැන කියන්නේ කොච්චර පොඩි වෙලාවක්ද? ඇහි පිල්ලමක් ගහන වෙලාවක්. මේ ඇඟිලි දෙක අල්ලගෙන තට්ටු කරන වෙලාව. අසුරු සැනක් ගහන මොහොතක්. අනිත්‍ය සංඥාව වැඩුවොත් ඒක ඔක්කොටම වඩා වටිනවා කිව්වා. හැබැයි මේකේ අනාත්ම දැන් එහෙමනම් මම දැන් ඉස්සලා කිව්වා ශූන්‍යතාවය අවබෝධ කරගන්න තු නිවනටපත් වෙන්න බෑ කියලා. ශූන්‍යතාවය කියේ මොකද්ද? අනාත්මය.
එතකොට මේ දේශනාව අනාත්මය ගැන කතාවක් නෑ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි අනිත්‍ය සංඥාව වඩන කෙනා තුළ අනත්ත් සංඥා සංටාති. එතකොට අනාත්ම සංඥාව තුළ යගේ හිත පිහිටනවා කියලා. අනිත්‍ය වඩන කෙනා තුළ තමයි අනාත්මය තුළ පිහිටන්නේ හිත. එහෙනම් අනාත්මය දකින්න කලින් අනිත්‍ය සංඥාව දියුණු කරන්න ඕන. ඊට කලින් යා Tamanගේ හිත තුළ චිත්ත විමුක්තියකට දැන් අර මෛත්‍රී චිත්ත විමුක්තිය වගේ තැනකට හිතපත් කරගන්න එක වටිනවා. මොකද බුද්ධ දේශනාවම අපිට නිතරම කියනවා සමත භාවනාවෙන් උදව්ව ගන්න නැතුව විපස්සනා කරන්න බෑ කියලා. අහලා තියෙනවද? සමත භාවනාව දියුණු කරන්න නැතුව විදර්ශනාව කරන්න බෑ කියලා. අපි කියන්නේ ඔය අපේ දේශනාවලත් කියනවා යටත් පිරිසින් පළමු ධ්‍යානයටවත් පැමිණිච්ච ශ්‍රාවකයෙක් තමයි යා හිත දියුණු කරන්න ඕනේ. හැබැයි පළවෙනි ධ්‍යානෙවත් උපදින්න නැත්නම් යා උපචාර සමාධියක් හරි හදාගෙන තමයි විදර්ශනා කරන්න ඕනේ කියලා. දැන් ඉන්නව කොටසක් ගොඩාක් ඒවා යන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා දැන් ওই ටිකක් මේ පංචස්කන්ධයේ උදේවැය එහෙම ගැන අපි දේශනා කළා. මේගොල්ලෝ පංචස්කන්ධයේ උදේවැය බලනවා. එහෙම බැලුවාට අවබෝධය කරා යන්න බෑ. ඇයි බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ සමත භාවනාවෙන් උදව්ව අරගෙන තමයි විපස්සනා කරන්න ඕන. අඩුම උපචාර සමාධියවත් උපදවා ගත්තේ නැති හිතකින් විදර්ශනා කරාට ලොකු ප්‍රායෝගික ප්‍රතිඵලය. විදර්ශනා කරන එකෙන් මේ මනස අවුල් වෙන්නේ නැහැ. ප්‍රයෝජනේ කරා යන්න බෑ. අන්න ඒකට උදව්ව තමයි අර ඉස්සෙල්ලා කිව්වේ මෛත්‍රී අර කිව්වේ පොඩි වෙලාවක් මෛත්‍රිය දියුණු කරන එක වටිනවා කියලා. මෛත්‍රිය දියුණු කරගෙන යනකොට මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ හිත පිහිටනවා පින්වත්. ඒ කියන්නේ හොඳට හිත පිහිටනවා මෛත්‍රී සිත විතරයි තියෙන්නේ. වෙන කිසිම සංකාරයක් හිතට එන්නේ. අන්න ඒ හිතට සංකාරයක් ගලන්නේ නැති එකට අපි කියනවා මොකද්ද? මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. නමුත් දැන් මෛත්‍රී චිත්ත විමුක්තිය දැන් ඒ වගේම තමයි මෛත්‍රී චිත්ත විමුක්තියෙන්ම නිවනට යන්නත් පුළුවන්. හැබැයි මේක හොඳට තේරුම් ගන්න මෛත්‍රිය වඩලා නිවන් දකින්න පුළුවන් කියලා නෙමෙයි මේ කියන්නේ. දක්ෂණං මෛත්‍රියෙන්ම එතන දැන් අපි අර සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා ශූන්‍යතාවය අවබෝධ කරන්න එතනම පුළුවන් පාවිච්චි කරන්න. ඒ කොහොමද දන්නවද? එතන තේරුම් ගන්න මෙන්න මෙහිමයි. දැන් මම දුක් නැත්තේක් වෙම්වා, බිය නැත්තේක් වෙම්වා කිය අපි වඩනවනේ. පින්වත්නි මම කියන එකම සම්මුතියක්නේ. අන්න එයා අල්ලගත්ත දැන් වඩාගෙන ආපු තමන්ගේ කර්මස්ථානෙම අනිත් පැත්තට හරවලා කර්මස්ථානෙම විදර්ශනා කරන්න පටන් ගත්තා. මම සුවපත් වේවා කියවට සුවපත් වෙන්න මමකෝ. අන්න එයා අල්ලගත්ත තැන. මම කියලා සත්වයක් පුද්ගලෙ කොහෙද ඉන්නේ? මම සුවපත් වේවා මම දුක් නැත්තේක් වෙම්මා කියවට දුක් නැත්තේක් වෙම්මා කියන්න කලින් කෝ මම? මෙතන මමෙක් ඉන්නවද? දුක් නැත්තේක් වෙම්මා කියන එක මන් තුල පහළ වෙච්ච සංඥාවක් නේද? උතුරු දිසා භාග සියලු සත්වෝ කියලා මෛත්‍රිය වැඩුවොත් කොහෙද උතුරු දිසා භාග සත්වෝ කියලා කොටසක් ඉන්නේ? පරමාර්ථ වශයෙන් උතුරු දිසා භාග කියලා සත්තු ඉන්නවද කොහේ හරි? කොහෙද ඉන්නේ එහෙම සත්තු කොටස? ඒක සම්මුතියක් නෙමෙයිද? මට උතුරු දිසාව ඔබට දකුණු දිසාවනේ පින්වත්නි. ඔබට දකුණු දිසාව මට උතුරු දිසාවනේ. ඒක සාපේක්ෂයි. ඒකත් මම හිතෙන් හදාගත්ත සංඥා ටිකක්. ඒකත් මගේ හිතේ ඇතිවෙච්ච සංඥා ටිකක්. ඒ වගේම තමයි දැන් තවත් කෙනෙක් වඩන්න පුළුවන් මේ මෛත්‍රිය වඩද්දී හිතවත් සත්වෝ දුක් නැත්ත එහෙම වඩනවනේ නේද? හිතවත් සත්වෝ මදහත් සත්වෝ අහිතවත් සත්වෝ කියලා වඩන්නේ. පින්වත්නි හිතවත් සත්‍යෝ කියන එකත් මමම ඔළුවෙන් හදාගත්ත දෙයක්ද සත්‍ය වශයෙන් ලෝකේ පවතින දෙයක්ද? සත්‍ය වශයෙන් ලෝකේ එහෙම හිතවත් සත්‍යෝ කියලා සත්තු ඉන්නවද කොහේ හරි? නෑ. හිතවත් සත්‍යෝ කියලා කොටසක් ඉන්නවා. ඒක සාපේක්ෂයි. මට හිතවත් කෙනා ඔබට අහිතවත් වෙන්න පුළුවන්. දැන් පෞද්ගල කාලේ මෛත්‍රී චිත්ත විමුක්තියෙන් නිවන කරා කියලා මේ මෑත කාලේ දේශනාවක් කළා. මම ඒකටම පෑහෙන්නයි මේ ටිකත් කියන්නේ. ඔය ටික කලිනුත් මෛත්‍රී චිත්ත සමාධියෙන් නිවන කරා කියලා අපි දේශනා 3ක් විතර කළා. එතකොට දැන් එතකොට දැන් මට හිතවත් කෙනා ඔබට අහිතවත් නම් ඔබට මැදහත් කෙනා මට අහිතවත් නම් ඒක ඔබට සාපේක්ෂව ඔබේ හිතේ ඇතිවෙච්ච දෙයක් මිසක් සත්‍ය වශයෙන් ලෝකෙ හිම සත්තු නෑ. මේකත් මම හිතෙන්ම හදාගත්ත සංඥා ගොඩක් කියලා එතනම යථාර්ථ අවබෝධයේ විදියට මේ ඔක්කොම සම්මුතින් පරමාර්ථ වශයෙන් හිතවත් සත්තුත් නෑ අහිතවත් සත්තුත් නෑ මදහත් සත්තුත් නෑ. හැබැයි සත්‍යෝ කියලා කොටසක් නම් ඉන්නවද නැද්ද? ඉන්නවා. සත්‍යෝ කියලා කොටසක් නම් ඉන්නවා.
දැන් ඉතින් ඔන්න දැන් වෙන කතාවක් මෛත්‍රිය වැඩුවේ. දැන් බලන්නේ වෙන පැත්ත. අන්න ඔහම අනිත් පැත්තට හරවගෙන ගිහින් ඕනනම් එතනින්ම විමුක්තිය ස්පර්ශ කරන්න බැරි නෑ. මේ විපස්සනාව පැත්තටයි දැන් යන්නේ. එතකොට ඊට පස්සේ ආ බලනවා හරි. එහෙමනම් සත්‍යෝ කියලා කොටසක් ඉන්නවද නැද්ද? නෑ සත්‍යයකුත් කොහෙද පින්වත්නි? ඕන්න ඊට පස්සේ ඒකත් බෙදලා බලනවා. සත්‍යෝ කියලා කොටසක් කොහෙද ඉන්නේ? එහෙම සත්‍යෝ කියලා කොටසක් නෑ. සත්‍යෝ කියන ස්වභාවය තුලත් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ධාතු හය පැත්තට දැම්මට පස්සේ කෝ සත්වයේ පුද්ගලයේ කියලා සවිඥානිකව කොහෙද අල්ලන්න තියෙන්නේ? කොහෙද අල්ලන්න තියෙන්නේ? සත්වයේ පුද්ගලයේ කියලා මොකක්වත් ඇත්තේ නෑ. මොකද සත්වයා කියන පරම සත්වයා කියන ස්වභාවයේ බුදුරජාණන් අපට වදාළේ කොහොමද? පාඨවි කොටස් ටිකක්, ආපෝ කොටස් ටිකක්, තේජෝ කොටස් ටිකක්, වායෝ කොටස් ටිකක්. එච්චරයිද? නෑනේ සත්වයා කියන්නේ සවිඥානිකයිනේ. එහෙමනම් අපිට ආකාශ විඥානත් කතා කරන්න වෙනවා. ආකාශ කොහොමත් කතා කරන්න පුළුවන්. විඥානය අයින් කරලා කතා කරන්න බෑ. ඇයි? සත්වයා කියන ඒ ගහක් ගැන කතා කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝනි තියෙන්නේ කියලා. දැන් රූපය ගැන විතරක් කතා කරද්දි පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝනි කියලා. දැන් මේ රූපය ගැන විතරක් නෙමෙයිනේ සත්වයා කියන්නේ. සත්වයා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයකින් සකස් වෙච්ච ස්වභාවය. එහෙනම් මේ සියලු සත්‍යෝ කියන එකත් මොනතරම් මෝඩ කතාවක්ද? මේකෙත් පවතින්නේ පඨවි කොටස් 20කුයි ආපෝ කොටස් 12කුයි. මේකත් හරියට පඨවි කොටස් වලින් මේ පඨවි කොටස් ටිකක් ආපෝ කොටස් වලින් තෙත් කරලා තේජෝ කොටස් වලින් උණුසුම් කරලා වායෝ කොටස් වලින් පුම්බලා තියෙන්නේ. එතකොට මෙබඳු කයක් තමයි සවිඥානික වෙන්නේ. සවිඥානික කයක් වශයෙන් කතා කරද්දී පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් තියෙන. මේ හය වෙන් කරලා බැලුවොත් එහෙම සත්වයා කියන ස්වභාවයක් නොපෙනී යනවා. හිතවත් සත්වයා අහිතවත් සත්වයා කියලා මං කතා කළොත් අහිතවත්ම සත්වයාගේ කොටස් හයත් මෙහෙම බෙදලා හිතවත්ම සත්වයාගේ කොටස් ටිකක් බෙදලා උඹ කැමැතිම හිතවත්ම සත්වයාගේ කොටස් ටික තෝරගනින් කිව්වොත් වෙන් කරලා තියද්දි හොයන්නත් බෑ. මේකත් මේ සකස් වෙච්ච දෙයකට මා තුල අවිද්‍යාසගතව ඇති වෙච්ච තත්වයක් නේද කියලා අර යථාර්ථයම දකිනකොට අර සත්වයා පුද්ගලයා මමය මගේය මගේ ආත්මය කියන හැඟීම අයින් වෙලා ගින් හිත ශූන්‍යතාවයකටපත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරන කෙනෙකුට දක්ෂණ අවබෝධයේ ස්පර්ශ කරන්න බැරි නෑ. හැබැයි මේ தත්ත්වයේ උද්ගත වෙන්නේ දක්ෂ ශ්‍රාවකයෙකුටයි. නමුත් දැන් ධර්මයේ අපිට කියනවා මෛත්‍රිය වඩලා නිවනට හිතපත් කරගන්න බෑ කියලා. ගොඩක් දේශනාවල. මෛත්‍රිය වඩලා මේ හැබැයි පින්වත්නි මෛත්‍රිය දියුණු කළොත් එහෙම නැවත ගර්භයකට නොයන මට්ටමටම හිත දියුණු කරන්න පුළුවන් කියලා කරණීයමිත සූත්‍රයේ තියෙනවා. ඒ කරණීයමිත සූත්‍රය ඉවර කරන්නේ ගබ්බසීයම් පුනරේතීති කියලා. නැවත ගර්භයකට එන්නේ නැහැ කියලා. එහෙනම් අනාගාමී තත්ත්වයේ දක්වා මෛත්‍රිය දියුණු කරලා අවබෝධය කරා යන්න පුළුවන්. දැන් මෙතන වේලාම සූත්‍රය වගේ දේශනාවක සාරය ගත්තොත් එහෙම අර ලෞකික සම්මාදිට්ඨිය උපදවාගෙන එයා හිත වඩනකොට හිත දැන් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරගෙන යන එක හොඳයි. ඒක දන් දෙනවට වඩා හරි හොඳයි. හැබැයි ඊට වඩා හොඳ එකක් තියෙනවා. මොකද්ද? මෛත්‍රී චිත්ත සමාධිය තුලින් හිත නිදහස් කරගෙන හිත යම් නිවීමක් හදාගෙන අඩුම එතනින් එහාට විදර්ශනා කරන ශ්‍රාවක භාවයක් එන්න ඕනද නැද්ද? එන්න ඕන. මොකද මෛත්‍රී භාවනාවම කර යම් මිනිසෙක් ඉන්නවනම් ඒක හරියට මම නම් කියන්නේ අජ්ජත්තං විඥානං විසන්තිතං උච්චතේ. හරියට ඇතුළේ විඥානීය පිහිටවගෙන ඉන්නවා වගේ එකක්. හේතුව මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යනකොට ව්‍යාපාදෙ හැම ඇති නොවන මට්ටමටම හිත හැදෙන්න පුළුවන්. හැබැයි ඒකත් අර මෛත්‍රී සිතේ ප්‍රබලභාවයේ පවතින තාක්කල් විතරයි තියෙන්නේ. මෛත්‍රිය නොවඩා ඉන්නකොට ආයෙත් එයාට කේන්ති යන ස්වභාවයට හිතපත් වෙන. ඇයි එහෙම ස්වභාවයටපත් වෙන්නේ හිත? හිත ඇයි එහෙම ස්වභාවයටපත් වෙන්නේ? හිතේ එහෙම ස්වභාවයට ආය හිතපත් වෙන්නේ හිත තුල අනුසය පවතින නිසා. පටිඝානුසය පවතිනවා. පටිඝානුසය තියෙන තාක්කල් පටිඝය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හැබැයි පටිඝානුසය තියෙන තාක්කල් පටිඝය ඇති වෙනවා. නමුත් අර හිත වැඩිීමේ ප්‍රබලභාවය නිසා ඒ මොහොතේ යටපත් වෙලා පවතිනවා.
ආයෙත් පරණ විදියටම ගනුදෙනු කරද්දි කඩේට යනකොට මේ gedara dore වැඩපල කරනකොට මේ පටිඝානුසය හිතේ ස්වභාවයෙන්ම පවතින නිසා ධාතුවක් විදියට හිතේ ස්වභාවයෙන් පවතින නිසා ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ පටිඝය ඇති නොවන විදියට දත් මිටි කාලා මෛත්‍රිය වඩාගෙන ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? අනුසය ගලවලා අයින් කරලා දාන්නයි මහන්සි වෙන්න ඕන. හිතේ ස්වභාවයෙන්ම පවතින අනුසයක් තියෙනවනේ. ඕක අයින් කරන්න. හරි අනුසය පවතින එක අයින් කරන්න නම් අනුසය උදුරලා දාන්න නම් බුදුරජාණන්සේ අන්න ඒකට වැඩපිළිවෙලක් වදාලා. අන්ට ඒ වැඩපිළිවෙලටයි අපි ක්‍රමානුකූලව අවතීර්ණ වෙන්න ඕනේ. මොකද මේ අනුසය කියන ස්වභාවයෙන්ම සංවර්ධිත අවස්ථාව තමයි ආශ්‍රව කියලා කියන්නේ. අනුසයෙන්ම සංවර්ධිත අවස්ථාව මොකද්ද? ආශ්‍රව. අනුසය තියෙන තාක්කල් ආශ්‍රව ඇති වෙනවා. ආශ්‍රව තියෙන තාක්කල් මොකද්ද වෙන්නේ? ආශ්‍රව තියෙන තාක්කල් අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් සංකාර කරනවා, විඥානයක් නැවත නැවත පීඩනවා, ඊට අනුව ආයතන හැදෙනවා, ආයතන වල ස්පර්ශ වෙනවා, ස්පර්ශ වෙනකොට විඳිනවා, විඳින ඒ ලෝකයේ කෙරේ තණ්හා උපදිනවා, තණ්හාව ඇති වුණාම ඒවාම උපාදානය වෙනවා, ඊට අනුව විපාක පිණිස ආය කර්ම හැදෙනවා, ඊට අනුව ජාතිය පහළ වෙනවා, ආය ජරා මරණ දුකම හට ගන්නවා. ඕක තමයි වෙන්නේ. එතකොට දැන් ඕක අවිද්‍යාවෙන් පටන් ගත්තට අවිද්‍යාව හැදුවේ කවුද? දෙවියෙක් බඹෙක් මාරෙක් කවුරු හදලා දැම්මද? නෑ අවිද්‍යාව ඇති වුණේ ආශ්‍රව තියෙන නිසා. එහෙනම් අවිද්‍යාව අයින් කරන්න කලින් එයා අයින් කරන්න ඕන මොකද්ද? ආශ්‍රව. හරි ආශ්‍රව ඇති වෙන්නෙත් නිකම්ම නෙමෙයි ආශ්‍රව ඇති වෙන්නේ හිතේ අනුසය තියෙන නිසා. එහෙනම් අනුසයයි ගලවලා අයින් කරන්න ඕන. අනුසය ගලවලා අයින් කරන්නේ නැතුව එතනින් මෙහා පැත්තේ තියෙන එකම දෙයකට හැබැයි කොතනින් කැඩුවත් මේක කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. නමුත් අනුසය ගලවලා දැම්ම කියලා කියන්නේ හරියට මුදුන් මුල කපලා දැම්මා වගේ. ඇයි බුදුරජාණන් වහන්සේ මත් චේතනා සූත්‍රයේදී මතක් කළේ? පින්වත් මහණෙනි මොන මුල් කපලා දැම්මත් වැඩක් නැහැ කියනවා. මහා රූස්ස ගහක මුදුන් මුල තියනවනම්. ඒ දක්ෂ මිනිස්සෙක් මේ ගස මැරීමේ කෘත්‍ය ගැන දන්න මිනිස්සෙක් මොකද කරන්නේ? ඒ මුල හාරගෙන ගිහින් එයා මේ පැත්තේ මුල් ගැන කතා කරන්නේ නැහැ. මෙහි තියෙන ස්වල්ප අපේ ගනුදෙනුව අර ස්වල්ප මුල් කඩලා බිඳලා අයින් කරන්න හදනවා වගේ එකක්. දන් දීලා නිවන් දකින්න හිතනවා, කටිනි පිංකම් කරලා නිවන් දකින්න හිතනවා. ඊට පස්සේ මේ බණ අහලා නිවන් දකින්න කියලා හිතනවා. බණ අහන එක හොඳයි. දන් දෙන එකත් හොඳයි. ඒවා නිවනට උදව්වක් නෑම කියලා අපි කතා කරනවා නෙමෙයි. ඒ වගේනුත් නිවනට උදව්වක් උපකාරයක් තියෙනවා. හැබැයි දන් දීලා නිවන් දකින්න බෑ. දන් දීලා නිවන් දකින්න බෑ. එතකොට කෙනෙක් කියනවා එතකොට දන් දීලා නිවන් දකින්න බැරිද? පුළුවන්. අර මෛත්‍රී වඩලා නිවන් දකින්න පුළුවන් කියලා මං කිව්වේ. ඒ වගේ දක්ෂ ඥානවන්ත ශ්‍රාවකයෙකුට දන් දීලත් නිවන් දකින්න උදව්ව ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? දන් දෙනකොට දන් දීම ඇස්සෙත් ස්කන්ධයන්ගේ උදේවැය බලන්න පුළුවන් වුණොත් දන් දෙන එක ඇස්සෙම අවබෝධයට පාර කපා ගන්න පුළුවන්. දැන් අපි දානි දෙනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අපි තුල පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි සිද්ධ වෙන්නේ. මම දානි දෙනවා, හාමුදුරුවෝ අපේ දානෙට වැඩිය රහවල් හාමුදුරුවෝ ආවා කිය අපි කතා කළාට සත්‍ය වශයෙන් සිද්ධ වුණේ තමා තුල ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි. දානි දෙනකොට චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥානස්කන්ධේ පහළවීමක් මා තුල සිද්ධ වුණේ. ඊට අනුව ඒ පහළවීමට අනුව පින්වත්නි මේ විටක සුඛ වේදනා, විටක දුක් වේදනා, මේ සැප වේදනාවනේ මිනේ දානය ඇස්සේ තියෙන්නේ. හාමුදුරුවෝ වඩිනකොට හරි සතුටුයි. එතකොට සැප වේදනාවක් උපදිනවා. නිදි වරාගෙන දානි හදන්න වෙනවා. දුක් වේදනාව උපදිනවා. මේ මම දානි හැදුවා කිව්වට තමා තුළ වේදනාස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. දානීය ඇස්සේ උනේ සංඥාස්කන්ධයක පහළවීමක්. රූප සංඥා, ශබ්ද සංඥා ආදී සංඥාස්කන්ධයේ පහළවීමක්. දානීය කියන්නේම සංඥාවක් නේ. සංඥාව බුදුරජාණන් උපමා කළේ මොකටද? මොකටද උපමා කළේ? මිරිඟුවකට. එහෙනම් දානීය කියන්නේ මිරිඟුවක්. සත්‍ය වශයෙන් සමහර අය එහෙම හිතන්න අකමැති. දානීය කියන්නේම සංඥාවක්. අපි ඔළුවෙන් හදාගත්ත. සත්‍ය වශයෙන් දානීය කියලා ඒවා කොටසක් තියනවද ලෝකේ කොහේ හරි? අපි ඔළුවෙන් හදාගත්ත එකක් නෙමෙයිද දානීය කියන්නේ. සත්‍ය වශයෙන් කොහෙද පින්වත්නි දානීය කියලා තියෙන්නේ? සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් දානීය කියලා එකක් තියෙනවා නම් ඒ දානි භාජන ටික මේකේ තියලා මේ මේසේ තියලා ඉතුරු ගෙදර වෙන කෙනෙක් උයපු කැම ටිකත් ඒ වගේම භාජන වලට තිබ්බට පස්සේ එළියෙන් කෙනෙකුට ඇවිල්ලා මේ ටික දානි ටික මේ ටික වෙන ටික ඉතුරු ටික කියලා හොයන්න පුළුවන් වෙන්න ඕන.
සත්‍ය වශයෙන්ම දානි ටිකත් ඒ මේසෙම තියලා යාචකයෙකුට දෙන්න තිබ්බ කෑම ටිකත් ඒ විදිහේම භාජන වලට දැම්මාම දානී මෙයයි යාචකයාගේ කොටස මෙයයි කියලා වෙන් කරලා හඳුනන්න පුළුවන්ද? ඒක අපි ඔළුවෙන් හදාගත්ත සංඥාවක් නෙමෙයිද? බලාන යදි මේ දානි කියන්නේම සංඥාවක් පින්වත්. තමා තුළ සංඥා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදියට දානීය විසුරුව බලද්දී යම් ශ්‍රාවකයෙකුට තේරුණොත් මේ දානීය කියන්නේ දානී මම පූජා කළාය, මම දානි දුන්නාය, අපේ දානිට අහවල් හාමුදුරුවෝ වැඩියාය, මේ තරම් රමණීය දානයක් මම දුන්නේ කාලෙකින්ය, මේ විදියට අපි හදාගත්තට දානීය ඇස්සෙත් හුදු පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විනා වෙන සිද්ධ වෙච්ච මා තුළ අභ්‍යන්තර සිද්ධ වෙච්ච කවර දෙයක්වත් නැහැ. ඔක්කොම ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණමයි සිද්ධ වුණේ කියලා යම් කෙනෙකුට දානේ දිහා බලන්න පුළුවන් වුණොත් දානයත් විදර්ශනා කරන්න බැරි නෑ. පුළුවන්. හැබැයි එතනට හිත හැදෙන්න නම් එයා හිත වඩලා පුහුණු කරලා බොහොම ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙක් විදියට අවදිකමක් තියෙන්න ඕන ප්‍රඥාව තුලින්. එහෙමනම් මේ විදියට අත්දකින්න ශ්‍රාවකයාට මිහිදී කරන සියල්ල තුලමත් අපට යම්කිසි විදර්ශනාවට පාදක වෙච්ච නිමිත්තක් කර්මස්ථානයක් හොයන්න බැරි නෑ. නමුත් අද එහෙම කරන්න බෑනේ. කවුද එහෙම කරන්නේ? ඒ වගේ පින්කම්ම අභිනන්දනය කර ඉන්නවා විනා ඒ වාටම බැහැලා අභිවදති ඒවම සතුටෙන් කතා කර ඉන්නවා විනා අජ්ජෝසාය තිට්ඨති ඒකටම බැහැලා ගිලිලා ඒකමයි ශ්‍රේෂ්ඨ කියලා වර්ණනා කර ඉන්නවා විනා කවුද විදර්ශනා කරන්නේ? අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි තමා තුළ අනාත්මය දැක්කේ නැත්නම් අවබෝධය කරා යන්න බෑ කියලා. ඒ අනාත්මී කරා යන ශ්‍රාවකෙක් මොකද්ද කරන්න ඕන? අනාත්මී කරා යන ශ්‍රාවකෙක් අර මෛත්‍රී චිත්ත විමුක්ති මෛත්‍රිය වගේ දෙයක් වඩලා එයා තුල අර සංකාරයන් නොගලන තැනකට හිතපත් කරගෙන පින්වත්නි ඒ පත් වෙච්ච තැනකින් එයා අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මොකද අනිත්‍ය සංඥාව වඩන එක තරම් වටිනවා කියලා බුදුරජාණන් සාර එකක්වත් පෙන්වුවේ නැහැ. අනිත්‍ය වශයෙන් වඩනවා කියලා කියන්නේ ඒතකොට දැන් අනිත්‍ය වශයෙන් නිකම්ම මිනිස්සෙක් විදියට අනිත්‍ය වශයෙන් බලනවා නෙමෙයි අර මෛත්‍රී චිත්ත විමුක්තිය වගේ එකක් හොඳට දියුණු කරලා ධානයකින් උදව්ව අරගෙන දැන් මේ හිත අනිත්‍ය වශයෙන් බලන්නේ. ඒතකොට අනිත්‍ය වශයෙන් බලනකොට එයා ආයතනයන්ගේ අනිත්‍යතාවයයි දකින්නේ. ආයතනයන්ගේ අනිත්‍යතාවය කියන්නේ චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන මේ ආයතනයන්ගේ අනිත්‍යතාවයයි බලන්නේ. එතකොට ආයතනයන්ගේ අනිත්‍යතාවය බලනකොට ආයතනයන් අනිත්‍ය නම් ඇසත් අනිත්‍ය නම් ඇස අනිත්‍යයි කියලා කියන්නේ පෙනීම අඩු වුණා කියන එක නෙමෙයි. අපි අනිත්‍යයි කියන්නේ පෙනීම අඩු වුණා කියන එකනේ. කය අනිත්‍යයි කියනකොට අපිට එකපාර ඔළුවට එන්නේ අනේ ඔව් දැන් හැම රැලි වැටිලා කොණ්ඩේ සුදු වෙලා දතුත් ගැලවිලා ගිහින් ඇත්ත තමයි. ඔය ස්වාමීන් වහන්සේලා කියන අනිත්‍යතාවය අපි හොඳට දකිනවා හාඳුරුනේ දැන්. එහෙම කියලා සමහර අය කියනවනේ. ඒකද මේ අනිත්‍යතාවය? නෑනේ පින්වත්නි ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ නෑනේ. මේ වයසට යනකොට කෙස් සුදු වෙනවායි කියලා කියන එක අනේ ඕක තමයි අනිත්‍ය කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද? මේ බැලුමට පේනවනේ කොණ්ඩේ සුදු වුණා කලින් කළු පාටට තිබ්බ දැන් වෙනස් වෙලා අනේ මේක වෙනස් වෙලා යනවනේ මං කැමති කළු පාටට තියාගන්න සුදු වෙනවනේ කියන එක තුල යම් අනිත්‍යතාවයක රිද්මයක් මෙහි ඉන්න ඕන මිනිස්සුෙකුට හොයන්න පුළුවන්. ඕක තේරුම් ගත්තට නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ. මේ ආයතනයන්ගේ අනිත්‍යතාවයක් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒ මොහොතේ නාම රූප ධර්මයන්ගේ පහළවීම හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වෙනවා නිරුද්ධ වෙලා යනවා. ආය පහළ වෙනවා ආය නිරුද්ධ වෙලා යනවා. ආය පහළ ඔය විදියට ඒ තන නාම රූප ධර්මයන් හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. අන්න ඒකයි පුදුමයි කියන්නේ. හටගත්ත නාම රූප ධර්මයන් ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා අන්න ඕකයි අනිත්‍යතාවය විදිහට දකින්නේ. මේක දකින්නේ ඇහින්ද? නෑ. භාවනාමය ඥානයකින් දකින්නේ. ඒතකොට මේ භාවනාමය ඥානයට වෙන උදව්වක් ගන්න ඕනේ නැද්ද? උදව්වක් ගන්න දෙයක් නෑ. මොකද හිත වඩපු ශ්‍රාවකෙක් මෛත්‍රිය දියුණු කරගෙන ඇවිල්ලා මෛත්‍රිය දියුණු කරලා හිත මෛත්‍රී චිත්ත විමුක්තිය වගේ කාමයන් ගලන්නේ නැති අකුසලයන් ගලන්නේ නැති හිතකට පත් කරගෙනයි මේ කතාව දකින්නේ. අන්න ඒකයි කිව්වේ සමතේ වඩන්න නැතුව විපස්සනා කරන්න බෑ කියලා. දැන් මෙතන විදර්ශනා කරන්න කලින් එයා සමතෙන් උදව්ව අරගෙන තියෙනවා. අර මෛත්‍රී චිත්ත විමුක්තිය වගේ එකක් දියුණු කරලා හිතට රාගේ ගලන්නේ නැති මට්ටමට, ද්වේෂේ ගලන්නේ නැති මට්ටමට, කාමයන් නොගලන මට්ටමට හිතපත් කරගෙනයි අනිත්‍ය වශයෙන් හිතින් බලන්නේ.
අන්න ඔහොම බැලුවේ නැත්නම් එයාට අනාත්මය තුල හිත පිහිටව ගන්න බෑ. එතකොට ආයතනයන් අනිත්‍ය නම් ආයතනවල ස්පර්ශයත් නිරන්තරයෙන්ම අනිත්‍යයිද නැද්ද? ඒ කියන්නේ ඇසට පේන මට්ටම එනවා, පේන මට්ටම ඇවිල්ලා ආයෙ නිරුද්ධ වෙලා ඇහෙන මට්ටම එනවා. ඇහෙන මට්ටම නිරුද්ධ වෙලා ආයෙ පේන මට්ටම එනවා. මේ මොහොත තුල පවා ඔබට ඒක තමයි සිද්ධ වෙමින් පවතින්නේ. එහෙමනම් මේවා ආයතන විදියට සකස් කරපු කෙනෙක් නෑ. නාම රූප ධර්මයන්ගේ පහළවීම නිසා පේන මට්ටම එනවා. පේන මට්ටම තුලම අනිත්‍ය වෙවි යනවා. ඒ අනිත්‍ය නම් ස්පර්ශය, අනිත්‍ය නම් ස්පර්ශය නිසා තමා තුළ වේදනාවක් හට ගන්නවා නම් ඒ වේදනාව නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. ඇස නිසා යම් සුඛ වේදනාවක් හටගත්තත් ඒකෙනුත් දැන් මුසපත් වෙන්නේ ඇයි? ඇසේ පහළවීමම අනිත්‍ය නම් ඇස නිසා පහළ වෙච්ච සුඛ වේදනාව කොහොමද නිට්ටය වෙන්නේ? ඇසම අනිත්‍ය නම් ඇහි පහළවීම කියන එකම අනිත්‍යයි නම් ඒක නාම රූපයන් පහළවීම නිසා උද්ගත වෙච්ච තත්ත්වයක් නම් ඇස නිසා අත්දකින ලෝකේ නිසා තමන්ගේ හිතේ මේ එළිය රූපයේ දැක්ක එක නිසා තමන්ගේ හිතේ දුක් වේදනාවක් හටගත්තා නම් ඒකත් නිට්ටය එකක් වෙන්න බෑ. ඒකත් අනිත්‍ය එකක් කියලා සුඛ වේදනාව තුල හිත පිහිටන්නෙත් නෑ. දුක් වේදනාව තුල හිත පිහිටන්නෙත් නෑ. සුඛ වේදනාව තුල හිත නොපිහිටා ඉන්න තාක්කල් හිතේ රාගානුසයයි අභාවයට පමුණුවන්නේ. අන්න අනුසයයි දැන් ගලවන්නේ. මුදුන් මුල හොය මුදුන් මුල කපන්න හදනවා වගේ වැඩක්. අනුසයට මෝරන්න දෙන්නේ. අනුසේ මෝරන්නේ කොහොමද? සුඛ වේදනාව ඇති වෙනකොට ඔබ හැම සුඛ වේදනාවක් විඳින වෙලාවකම ඔබේ හිතේ රාගානුසේ මෝරනවා. දුක්ඛ වේදනාව විඳින හැම වෙලාවකම ඔබේ හිතේ පටිඝානුසේ මෝරනවා. එහෙනම් ඔබ තුල අවිද්‍යාසගතව ආයතන 6 තුලින් ලෝකයේ අත්දකින්නකොට සුඛ වේදනා දුක් වේදනා සංසාරේ විඳ එනකොට ඔබ රාගානුසයටමයි තල්ලුව දුන්නේ. පටිඝානුසයටමයි තල්ලුව දුන්නේ. උපේක්ෂාවකට හිතපත් කරගෙන හිටපු හැම වෙලාවකම ආර්ය උපේක්ෂාවක් නැති තැන අවිජ්ජානුසයටයි තල්ලුව දුන්නේ. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන ආනුසය ධර්මයන් දැන් මෝරන්නේ අනිත්‍ය වශයෙන් බලන නිසා. අන්න මුදුන් මුලයි දැන් කපලා දාන්න ලෑස්ති. රාගානුසේ, පටිඝානුසේ, අවිජ්ජානුසේ මෝරන් නැති විදියට අනිත්‍ය වශයෙන් බලනකොට මොකද වේදනාව තුල තමයි අනුසේ මෝරන්නේ. අනේකත් තේරුම් ගන්න. සුඛ වේදනාව ඇති වෙනකොට ඒ සුඛ වේදනාව රාගානුසයටයි බර. දුක්ඛ වේදනාව පටිඝානුසයටයි බර. අභ්‍යන්තර හිත තුල අනුසේ වශයෙන් පළපදියම් වෙනවා වේදනාව පදනම් කරගෙන. වේදනාව අනිත්‍ය වශයෙන් වේදනාව නිකම්ම අනිත්‍ය වශයෙන් බලනවා නෙමෙයි. වේදනාව ඇති වෙච්ච ක්‍රියාවලිය අනිත්‍ය නිසා වේදනාවත් අනිත්‍යයි. එහෙම නැතු මේ අපි කිව්වන්ට නෙමෙයි. ඇසත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් ඇසයි රූපයයි දෙක නිසා චක්කු විඥානයත් අනිත්‍ය නම් මේ තුනේ එකතුවත් අනිත්‍ය නම් ස්පර්ශය නිසා ඇති වෙන විඳීම නිට්ටය වෙන්න විදියක්ම නැහැ. වේදනාව අනිත්‍ය නම් වේදනාවෙන් වෙන්ව වාසය කරන තැනකට යාගේ හිත පාත් වෙනවා. වේදනාවෙන් වෙන්ව වාසය කිරීම තමයි ආර්ය වූ වේදනාව සම්බන්ධ පිළිවෙත. ආර්ය වූ වේදනාව සම්බන්ධ පිළිවෙත. අශෘතවත් පුතග්ජනීගේ වේදනාව සම්බන්ධ පිළිවෙත මොකද්ද? අශෘතවත් පෘථග්ජනීගේ වේදනාව සම්බන්ධ පිළිවෙත තමයි විඳිනකොට ඒ වේදනාව තුල රාගානුසයට බර විදියට විඳිනවා. පටිඝානුසයට බර විදියට විඳිනවා. ඒ කියන්නේ සැප වේදනාවෙන් මුසපත් වෙනවා, දුක් වේදනාවෙන් අඬනවා, වැළපෙනවා, සෝසුසුම් මෙල්නවා, කෑ ගහනවා, විලාප තිනවා. ඒ අනිත්‍ය වශයෙන් අර පේන්නේ. ඒක අශෘතවත් පෘථග්ජන. දැන් බලන්න තමන් අශෘතවත් පෘථග්ජනද කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වේදනාව සම්බන්ධ පිළිවෙත මොකක්ද? කොහොමද එයා කල්පනා කරන්නේ? එයා මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාව ඇති වෙනකොට සැප වේදනාවක් ඇති වූ බව දැනගන්නවා. දුක් වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වූ බව තමන් දිහා බලාගෙන යෝනිසෝ මනසිකාරය නැති මිනිහෙකුට මේක කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒකයි බුද්ධ ශාසනයෙම යෝනිසෝ මනසිකාරය මත පවතිනවා කිව්වේ. හරි. එහෙමනම් එතකොට ඒක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වැඩි එච්චරද? නෑ. පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ ස්පර්ශේ නිසා සුඛ වේදනාව ඇති වෙනවා කියලා දැනගන්නවා. අන්න සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ. අසෘතවත් පෘථග්ජනයා වේදනාවෙන් මුසපත් වෙනවා. සුඛ වේදනාව විඳිනවා, රාගානුසය මෝරනවා, දුක් වේදනාවේදී අඬනවා, පටිඝානුසය මෝරනවා. එතකොට සෘතවත් ආර්ය ශ්‍රාවකයා සෝ සුඛා වේදනං වේදියමානෝ පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජාන. වේදන සුඛ වේදනාව ඇති වෙනකොට සුඛ වේදනාව ඇති වූ බව දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි පස්සම් පටිච්ච උප්පජ්ජති. ස්පර්ශය හේතුවෙන් සුඛ වේදනාව උපදිනවා.
ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව නිරුද්ධ වී යනවා කියලා දැන්. අන්න ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රභාවය. එහෙමනම් නිකලස් මුනිවරයාගේ ස්වභාවය වේදනාව සම්බන්ධ පිළිවෙත මොකක්ද? වේදනාවෙන් වෙන්ව වාසය කරන. ඇයි? අනිත්‍යයි. අනිත්‍යයි. ඒ අනිත්‍ය තුල දකින්නකොට අනාත්මය තුල හිත පිහිටනවා. මොකක්ද අනාත්මය තුල පිහිටනවා කියන්නේ? මේ බඳු ඇති වෙලා නැති වෙලා යන වේදනාවක් නම් මගේ ආත්මය කියලා මේ වේදනාවට ගිලගෙන බෑගෙන ඉන්න එක මොන මෝඩ වැඩක්ද කියලා අනාත්ම වශයෙන් වේදනාවෙන් ශූන්‍යතාවයට හිතපත් වෙනවා. ඒ බඳු හිතපත් කර ගැනීමට අපි කියනවා අරහත්ත්වය කියලා. සුපුරුදු විදියටම වැඩ ටික වෙනවා. හැබැයි එයා තුල වේදනාව තුල අභිනන්දනයක්, අභිවදනයක්, අජ්ජෝසායතිට්ඨති වශයෙන් ගිලගෙන බැසගෙන සිටීමක් නැහැ. එතන වේදනාවෙන් වෙන්ව වාසය කරනවා. රූප බලනවා. වෙන්ව වෙනදා වගේ ලොකු වෙනසක් බැලූ බැලමට නැහැ. මහා රූස්ස ගහක මුදුන් මුල කපලා දැම්ම කියලා එකපාර ගහ මැරෙන්නේ නැහනේ. ගහ මැරෙන්නේ නැහැ. ගහ බැලූ බැලමට ආපෝ නැහැ. ඔය යසාගේට තියෙන ගහ කියලා කියයි බැලන කෙනෙක්. මොකද්ද ওই ගහට වෙලා තියෙන්නේ? ඔය තියෙන ගහ. හැබැයි එක දෙයක් වෙන්නේ දැන් පොළවේ සාරය අදින්නේ ගහට. අයදගත්ත සාරය තියෙන තාක්කල් විතරයි ගහ පවතින්නේ. අන්න ඒ වගේ රහතන් වහන්සේ මේ අවබෝධයටපත් වුණා කියලා එදාම පහුවෙන්ද පිරිනිවන් පාන්නේ වෙනද වගේම ඉන්නවා. හැබැයි සාරය අදින්නේ දැන් උඩට. ඇයි ඒ ගහ තියෙන්නේ? ගහ මොකටද තියෙන්නේ? මුදුන් මුල කැපුවාම. දැන් ඇදගත්ත සාරය ගහේ තියෙනවා. ඇදගත්ත සාරය තවමත් තියෙනවා. හැබැයි මේ සාරයේ තියෙන තාක්කල් විතරයි ගහ පවතින්නේ. ඒ වගේම අතීත කර්මයේ විසින් පුනර්භවය දැන් හදලා දීලායි තියෙන්නේ. ඒ නිසා පවතිනවා. අලුතින් ආය කර්ම සකස් වීමක් නෑ. අන්න ඒ නිසා පුනර්භවය අතීත කර්මයේ පුනර්භවය හදලා තියෙන නිසා මේ වෙලාවෙත් මේ හදවත මොලේ වැඩ කරනවා. හැබැයි මේ කිවරුණාම කවදාවත් ආයි උපතක් කරා යන්නේ නෑ. ඇයි? කලයුත්ත කොටමාරයි. නැවත කල යුතු දෙයක් නෑ. ඒ බඳු අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ශ්‍යාමාද සිල්වා මහත්මිය,